හංස සැදැහැවත්නි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බෘක්කි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද පෙබරවාරි මාස 23 වෙනි බදාදා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපය වෙත වැඩම කර වදාරා සිටින්නේ මෙල්බර්න් නුවර දම්සුව ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපාද ඉහළගොකරැල්ලේ පාසාදික ගරු ස්වාමින් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අංගවතී සෙනවිරත්න සදාදරණීය නැන්දනියගේ 93 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් ඇයගේ පරලොව ජීවිතය සුඛිත මුදිත කිරීමට සහ අවසානය අජරාමර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමටත් පුණ්‍යානුමෝදනා සිදු කරන්නේ චන්න සෙනවිරත්න මහතා ඇතුළු පවුලේ සැම විසින්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලයෙහි පිහිටුවා ධර්මානුශාසනාව ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. නමස්කාරයක් පවත්වමු සිත සමාදන් වෙමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආභන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම භන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධාවන්ත කාරුණික පින්වතුනි, අදත් මේ පින්වතුන් සූදානම් වන්නේ සුපුරුදු පරිදිම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රිපල් බෘක් හිපිහිටි මේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් සංවිධානය කොට
අන්තර්ජාලයේ පුරා විසිරුවා හරින ධර්මදේශනා මාලාවේ තවත් එක් දේශනාවකට සවන් දෙන්නටයි. අද දවසේ මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ඒ වෛද්‍ය හසන්ති විතාන මහත්මියට ඉක්මන් සුවය නිරෝගී භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නට ඇයගේ කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින් අද දවසේ මේ දේශනාව අරමුණු කරගන්නවා. ඒ වගේම තමන්ගේ සදාදරණීය නැන්දනීය වන අංගපති සෙනරත්න මාතාවට පින් අනුමෝදන් කිරීමටත් සෙනරත්න මහතා ඇතුළු පවුලේ සියලු දෙනාද බලාපොරොත්තු වෙනවා. පුණ්‍යානුමෝදනා පූර්වකව සියලු දෙනාම සූදානම් වන්නේ මේ ධර්ම දේශනාව ප්‍රශ්‍රවණය කිරීමටයි. අපි දන්නවා බුදුරන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අපිට ඇහෙනවා කියලා කියන්නෙම එක මහා විශාල භාග්‍ය සම්පන්න කාරණයක්. ආවට ගියාට කෙනෙකුට තථාගතයන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ මේ සංසාරේ. ඒක බොහොම දුර්ලභ කාරණයක්. තථාගතයන් වහන්සේගේ ශාසනය තුල ප්‍රතිපත්ති පුරන් ලැබෙන එකත් අතිශය දුර්ලභ කාරණයක්. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් මේ ප්‍රතිපත්ති පුරන ගමනේ බුදුන් වහන්සේ නේද ශ්‍රාවකයාව හඳුනා ගන්නවා විශේෂ ක්‍රමවේදයක් හරහා. අසන සූත්‍ර දේශනාවක් තියෙනවා සීලවන්ත සූත්‍රය කියලා. බුදුන් වහන්සේ දේශනා කරනවා කරුණු පහකින් යුක්ත කෙනා අතරම භික්ෂුන් වහන්සේ නමක් ගැනයි කියන්නේ. මුද්‍රක ඕන කෙනෙකුට ගලප ගන්න පුළුවන්. නේද? කරුණු පහකින් යුක්ත කෙනා මේ ශාසනයේ බබළුවන ප්‍රියමනාප භාවයට පත් වෙනවා. නේද? බොහෝම ගරු ගෞරවණීය බවට පත් වෙනවා. සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ යේතේ ධම්මා ආජේ කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තං සබ්භංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ තථා රූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ දතා වත්සා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthිය සුප්පටි විද්‍යා කල්යාණ වාචෝ හෝති කල්යාණ ව්‍යාකරණෝ හෝති පෝරිය වාචාය සමන්නාගතෝ විස්සට්ඨාය අනේලගලාය අත්තස්ස විඤ්ඤාපනීය චතුර්ණං ධානං ආභිචේතසිකානං dittadhamma sukha විහාරාණං නිකාමලාභි හෝති ආදී වශයෙන් දේශනා කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන කරුණු පහක් තියෙනවා. ඒ කරුණු එකින් එක විස්තර කරු. තථාගතයන් වහන්සේ ඇත්තටම කරුණු පහක් විස්තර කරාට ඒවා කාණ්ඩ වශයෙන් විස්තර කරන්නේ. කාණ්ඩ වශයෙන් තමයි විස්තර කරන්නේ. ඒතර සාමාන්‍යයෙන් ශ්‍රාවකයෙකුට යහපත් ශ්‍රාවකයෙක් වෙන්නට ඒ කරුණු කාරණා බලපානවා. ආචාර ගෝචර භාවයෙන් යුක්ත. ඇත්තටම සිල්වත් භාවය කියලා කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම අංගයක්. අපි සීලය ගොඩක් වෙලාවට එච්චර සලකන්නේ නැති වෙනවා. අද කාලේ මම හිතන්නේ ධර්මය අහනකොට ධර්ම දේශනාව ශ්‍රවණය කරන බොහෝ දෙනා නේද මේ ධර්ම කරුණු අහන්න හරි කැමතියි. ධර්ම කරුණු වලට ප්‍රියයි. ධර්ම ඉගෙන ගන්නවා හොඳට. හොඳට මතකත් තියාගන්න. හැබැයි මේ ධර්මයේ මතක තියාගෙන ධර්මය අහලා මේක ප්‍රගුණ කරන එක තමයි බොහෝ අය කරන්නේ. මේ සීලයේ තියෙන ඇත්තටම ධර්මයේ ප්‍රගුණ කිරීමේ කොටසක් විදියට. සීලේ පදනම් කරන් අපි ධර්මයේ ප්‍රගුණ කරනවා. නිකම් බෑ. මොකද ධර්මයේ ප්‍රගුණ කරනවා කියලා කියන්නේ. සිල් රකින්නකොට ඔබ දන්නව නේද? ශික්ෂා පදයක් ආරක්ෂා කරනවා කියන එක හරි වටිනා කාරණයක්. සිල් රකින්නකොට තමන් පුරන්නේ ප්‍රතිපත්තියක්. ප්‍රතිපත්තියක් පුරනකොට තමන්ගේ ශක්තිමත් භාවයටපත් වෙන්නේ ස්ථාවර භාවයටපත් වෙන්නේ තමන්ගේ මනස. යම් කිසි හේතුවකට තමන්ගේ මනස ස්ථාවර භාවයට ශක්තිමත් භාවයටපත් වෙනවා නම් යම් කිසි කාරණයක් පදනම් කරන් තමන්ගේ මනස බොහොම ශක්තිමත් භාවයටපත් වෙනවා නම් ඒක තමයි මිනිස්සෙකුට දියුණු කරගන්න තියෙන වටිනාම කුසලයක් වඩපත් වෙනවා. එතකොට සීලයක් ආරක්ෂා කරනකොට නේද? අපි හිතනවා මේ සිල් රකින්නවා කියලා කියන්නේ මේ ප්‍රතිපත්ති ටිකක්. මේ ප්‍රතිපත්ති ටික ආරක්ෂා කරන එක නේද? නෙමෙයි වැදගත් වෙන්නේ. ධර්මය අහලා ගැඹුරු ධර්මය අහලා ඒක ඉගෙනගෙන ඒවා තර්ක විතර්ක කරන එකයි වැදගත්. ඒවා අවබෝධ කරන එකයි වැදගත් කියලා කියනවා නේද? ඇත්තටම
එක පැත්තකින් කාරණේ හරි. නමුත් වැඩේ තියෙන කරන විදිහයි. ඔව් බුදුන් වහන්සේ දේශනා කරන්නේ ගම්භීර වූ අර්ථ සම්පන්න වූ ව්‍යංජන සම්පන්න වූ උත්තරීතර වූ ධර්ම කරුණු හොයන්න ඕනේ. ශ්‍රවණය කරන්න ඕනේ. ඒවා ඉගෙන ගන්න ඕනේ. ඒවා භාවිතා කරන්න ඕනේ. කොහොම හරි. හැබැයි අපි ඒවා නිවැරදිව අපේ ජීවිතේට ගලප ගත්තේ නැත්තම් නේද? ඒක වැඩක් නේ. අර බොහෝ සෙයින් ශිල්ප දන්නා බොහෝ සෙයින් ධර්මයේ දන්නා වුණත් ඒ පුරුදු කරන්නේ නැති කෙනා අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. පස්කෝ රසයේ භුක්ති විඳින්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි Taman දන්නා වූ පොඩි දෙයක් වුණත් බොහෝ ඵල ප්‍රයෝජන ගන්නවා නම් පුරුදු කරනවා නම් එයා තමයි කියනවා බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන බුද්ධ ශාසනයේ අර්ථය ලබන කෙනා බවට පත් වෙන්නේ කියලා. නේද? පස්කෝ රසයේ භුක්ති විඳින කෙනා බවට පත් වෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මේ කාරණෙත්. සීලය කියලා අපි හිතුවට මේ පොඩි දෙයක් කියලා. අපිට සීලය සාමාන්‍ය කාර්යයක් වගේ පෙවුනට. අපිට සීලය සරල දෙයක් විදිහට පෙවුනට සීලය කියන්නේ සරල කාරණයක් නෙමෙයි. සීලය කියන්නේ බොහොම උත්තුංග කාරණයක් නේද? ඒ හින්දා ගරු ගෞරවණීය කෙනෙකුට බුද්ධ ශාසනයේ ගෞරවය ලබන්න සුදුසු කෙනෙකුගේ පළවෙනි ලක්ෂණ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මොකද්ද? සීලය. සීලවා හෝති. නිකම් නෙමෙයි පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති නේද? සීලේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ප්‍රාතිමෝක්ෂයේ තියෙනවා මේ ශික්ෂාපද 227ක් ප්‍රධාන වශයෙන්. අධිකරණ සමත 7ත් එක්ක 227ක් වෙනවා. 220යි අධිකරණ සමත 7 227ක් වෙනවා. එතකොට ශික්ෂාපද ස්කන්ධ වශයෙන් එහෙම වුණාට අපි ශික්ෂාව වශයෙන් ගත්තාම 9180 කෝටි 50,36,000ක් ශික්ෂා ධර්ම අපිට තියෙනවා. එතකොට උපසම්පදා භික්ෂුවකට එහෙමයි. පන්සිල් පද රැකගෙන කෙනාට දසසිල් රැකගෙන කෙනාට ඒ තමන්ගේ සීලය තියෙනවා. සීලය මනා ගෞරවයෙන් යුක්තව වැදගත්ම කාරණේ වශයෙන් සීලය අපි රකින්නවා. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර භාවයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්ත වෙච්ච කෙනාට නේද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අර ප්‍රධාන සීලයන් හතරක් විස්තර කරනවා නේද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ප්‍රත්‍ය සම්නිසිත සීලය, ඉන්ද්‍රිය සංවර සීලය සහ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සම්නිසිත සීලය සහ ඒ සිල්පද හතරක් දක්වන තථාගතයන් වහන්සේ. එතකොට සීලේ කොටස් හතරක් දක්වනවා. ආජීව පාරිශුද්ධ සීලය. ඒතර මේ ශික්ෂාපද හතරත් මේ ශික්ෂා කොටස් හතරත් අපිට වටිනවා. ඒ කියන්නේ කෙනෙක් ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වෙන බුදුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන ඒ ධර්ම කොටස් ශික්ෂා පද වශයෙන් ඇතුළත් වෙච්ච කොටසත් අපි ආරක්ෂා කරනවා. ඒ වගේම ආජීවය පිරිසුදු වෙන්නට නේද? මිච්ඡාජීව ප්‍රහාණය කළ සමාජීවයට හේතු වෙන ආජීවය පිරිසුදු වෙන්න හේතු කරන කාරණා පුරුදු කරන්නට ඕනේ. ඉන්ද්‍රිය සංවරය යුක්තව ඉන්ද්‍රිය සංවර සීලය පුරුදු කරන්නට ඕනේ. අවසානයේ නේද? මේ අපි ආහාරයට ගන්නා එකේ ඉඳලා අපි අඳින ඇඳුම් පැළඳුම් වල ඉඳලා ඒ ප්‍රත්‍ය පිළිබඳව නිවැරදි ප්‍රත්‍යවේක්ෂාවකින් කටයුතු කරන ප්‍රත්‍ය සම්නිසිත සීලයත් අපි ඉගෙන ගන්න ඕනේ. ඒවත් පුරුදු කරන්න. අනේ ඒ අතරේ කියනවා ප්‍රධාන වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවරය. ප්‍රාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. ඒ තමන් යම් සීලයක් ඉගෙන ගත්තා නම් ඒ සීලය භාවිත කරන්න කියලා කියන්නේ. ඒතර සීලය කියන එක අතිශය වැදගත් කාරණයක් කෙනෙකුට ධර්ම මාර්ගයේ ඉදිරියට තමන්ගේ මනස දියුණු කරන්න. සිල්වත් වෙන්න යාගේ සිහිය වර්ධනය වෙනවා. සිහිය වර්ධනය වෙන්න යා කෙනා ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි ඇත්තටම එකම අරමුණ බවට පත් වෙනවා. සීලෙන් අපි ශක්තිමත් වෙනවා. සීලෙන් අපි ගොඩක් ශක්තිමත් වෙලා අපි සීලේ ස්ථාවර භාවයට පත් වෙනවා. ඊළඟට ආචාර ගෝචර සම්පන්න භාවය කියලා කියනවා නේද? මේක ගොඩාක් වෙලාවට අපි අතරේ නැති දෙයක්. අපි සීලය ආරක්ෂා කරන්න යම් මට්ටමකට යනවා. ඒක නම් ඇත්ත. සිල්පද පහ අපි ගමු සාමාන්‍ය. මේක ඇත්තටම සූත්‍රයේ තියෙන භික්ෂුවකට අදාළව. අපි ගිහියෙකුට අදාළව ගත්තොත් අපි සිල්පද පහ නම් රකින්නවා. අපි මේ ආචාර ගෝචර සම්පන්න භාවය අපි ගාව තියෙනවා. ඒක ප්‍රශ්නයක් ඒක නේද? මොකද ආචාර ගෝචර සම්පන්න භාවය කියලා කියන්නේ? ගෞරවනීයව තවත් කෙනෙක් ඇසුරු කිරීම. එයා ගෞරවනීයව තමයි භික්ෂුන් වහන්සේලාට කතා කරනකොට වචන තියෙනවා. ස්වාමීන් වහන්සේලාට කතා කරන ක්‍රමයකුත් තියෙනවා නේ. සාමාන්‍යයෙන් අපි ස්වාමීන් වහන්සේලාට කතා කරනකොට වැඳගෙන කතා කරන්නේ. අංජලි කරණීයයිනේ. සාමාන්‍ය කතා බහකට ගියත් අපි සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා එක්ක කතා කරනකොට වැඳගෙන තමයි කතා කරන්නේ. ඒ ආචාර ගෝචර සම්පන්න භාවය.
වැඩිහිටි භික්ෂුවකකින් යම්නේ කමටහනක් ගන්න ගිය වෙලාවක දහම ආවාදයක් ගන්න ගිය වෙලාවක නේද බහල භික්ෂුවක් බිම වාඩි වෙලා වැඳගෙන තමයි කමටහන අහගෙන ඉන්නේ. ඒ ගෞරවය නිසා, ආචාර ගෝචර සම්බන්ධ භාවය නිසා. ඒ හරහා මොකද වෙන්නේ? අපේ හිතේ තියෙන උතුම් ගුණාංගයන් වැඩෙනවා. අපේ හිතේ තියෙන පිරිසුදු ගුණාංගයන් වැඩෙනවා. ඒක තමයි මෙතන ඇත්තටම වෙන්නේ. අපේ හිතේ නිහතමානී බව වැඩෙනවා නේද? අපි තව කෙනෙකුට ගරු කරන්න ඉගෙන ගන්නවා. ඒ ඔක්කොටම වඩා අපි වන්දනා කරනකොට ගෞරව කරනකොට නේද? අපේ කුසලයේ වර්ධනය වෙනවා. ඒ නිසා අපිට හරිම වැදගත්. ඒ වගේ පුංචි අපි හිතුවා මේවා පුංචි දේවල් කියලා. මේවා පුංචි දේවල් නෙමෙයි. බුදුන් වහන්සේ මේවා බොහෝ තැන්වල දේශනා කරනවා. මේ සීලවෝ හෝති, පාතිමොක්ඛ සංවෘතමතු විහෙරති, ආචාර කෝචර සම්පන්න. ඒවා වැදගත් කරුණු. අපි හිතුවර නිකන් මේවා මේ බොහොම සරල කාරණා එච්චර ලොකුවට හිතට ගන්න දෙයක් නෙවෙයි කියලා නෑ. මේක වැදගත් කාරණයක්. කොහොම වැදගත් කාරණයක්. මේ හරහා අපේ හිත අපි හිතනට වඩා ගොඩක් වැඩෙනවා. ඒකත් එක්කම අපි ගොඩක් වෙලාවට සිල් රකිනකොට ශික්ෂාපද ආරක්ෂා කරනවා, සුළු වැරදි කරනවා. නේද? අනුමත්තේසු වජ්ජේසු බය දක්සා. ස්වල්ප වරදකවත් බය දකින්න, ස්වල්ප වරදකවත් යෙදෙන්න එපා. ස්වල්ප වරදෙහි පවා බය දකින්න කියලා කියනවා. තාම ස්වල්ප වරදක් වුණත් ඒකෙත් බය දකින්න කියලා කියනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සා. එතකොට ඔන්න ලේසි නෑ නේද? ලේසි පහසු කාරණේ සිල් රකින්නවා කියන්නේ සිල් රකින්නවා. සිල්වත් භාවයට පත් වෙලා එයා ප්‍රාතිමෝක්ෂයෙන් නැත්තම් තමන්ට අදාළ කරන ශික්ෂාපද ටික ඉගෙනගෙන ඒවා ආරක්ෂා කරනවා. ඒ වගේ මෙයා වැඩිහිටියන්ට ස්වාමීන් වහන්සේලාට නේද? ආචාර ගෝචර භාවයෙන් යුක්තව බොහොම හොඳින් ගරු සත්කාර සහිතව ගෞරවනීයව ඇසුරු කරනවා නේද? ඒ ගෞරවනීය ඇසුරක් කියන එක හරි වටනවා. අද කාලේ බොහෝ විට ටික ගිහි අය භික්ෂුන් වහන්සේලා හිතවත් වෙන්න අර ගෞරවනීය ඇසුර නැතුව යනවා. ගොඩක් වෙලාවට අපි නේද භික්ෂුන් වහන්සේලාට දැන් අපි දන්නවා භික්ෂුන් වහන්සේලාට අනකිරීමක් කරන්න බෑ ගිහි කෙනෙකුට. ඒක වැරදි. ඒක අකුසලයක්. මොනවාරි දෙයක් කරනවා නම් පුළුවන්ද කියලා වගේ තමයි අහන්න ඕනේ. කරන්න කියලා අන කරන්න බෑ. ඒ වගේ තියෙනවා නීති රීති මාලාවක් සහ ඒවා ඒ ආචාර ගෝචර සම්පන්න භාවයේ උදෙසා තියෙන. එකෙන් කුසලුත් වැඩෙනවා. ඒ නිසා මේ වගේ දේවල් හරහා අපි අර අපේ සීලයේ ඒක බුදුන් වහන්සේ දාලා තියෙන්නේම සූත්‍රයෙන් තියෙනවා නේද? සීලයේ කොටසක් වශයෙන්ම තමයි තියෙන්නේ. සිල් රකින්න එකේම තමයි තියෙන්නේ අපේ ආචාර ගෝචර භාවය. මොකද සීලය දාලා තියෙන්නේ කය වචනේ සංවරයනේ. ඒ නිසා. ඒ විතරක් නෙමෙයි සිල් රකින්නකොට ලොකු ශික්ෂාපද ප්‍රධාන ශික්ෂාපද විතරක් නෙමෙයි ශික්ෂාපදයේ අනු කොටස් ගැන පවා ස්වල්ප තරමේදී පවා වරද දකින්න කියනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සා. ඊට පස්සේ සමාදන් වෙච්ච ශික්ෂාපදේ හික්මන සමාදාය සික්ඛති ශික්ඛාපදේසු. නිකන් ශික්ෂා අන්න මං සිල් ගත්තා. දැන් ඉතින් සිල් අරගෙන දැන් ඉතින් නිදා ගන්නවා හෙට උදේ නැගිටලා සිල් පවාර ගන්නවා. එහෙම නෙමෙයි. ශික්ෂාපදේ සමාදන් වෙලා හික්මනවා. ඒක මෙනෙහි කරනවා. ඒක සම්මාර්ෂණය කරනවා. සීලානුසුතිය කරනවා. ඒ වගේ දියුණු කර ගන්නවා. ඊට පස්සේ බහොස්සුතෝ අන්න වැදගත්ම කාරණේ. බොහෝ විට අපේ නිතරම කියන කාරණයක් තියෙනවා අපේ සමාජයේ අපි ධර්මය අහනවා ඔහේ ඇහෙන්න තැන්වල. කවදාවත් බහුශ්‍රත වෙන්න පුළුවන්ද? බෑ. ධර්මයේ නෙමෙයි කිසිම විෂයක් නේද? ඔහේ ඇහෙන්නම් වාලේ එහෙම මෙහෙන් අහගත්තොත් අපිට බහුශ්‍රත භාවයටපත් වෙන්න බෑ කිසිම විෂයක. කිසිම විෂයක ඉස්සරහට යන්න බෑ. ඒවා නිවැරදිව තමන් හොයලා බලලා දේවල් අධ්‍යයනය කරන්න ඕනේ. නිකන් ආවට ගියාට එක කරලා බෑ. අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනයෙන් අධ්‍යයනය කරන්න. එතකොට තමන්ගේ මට්ටමට අදාළව සුළු හෝ අධ්‍යයනයක් කරන එක වටිනවා. බහුශ්‍රත භාවය කියලා කියන එක ගොඩක් දියුණු කාරණයක් නේ. බහුශ්‍රත කියලා කියන්නේ බොහෝ අසූපිරුතෙන් ඇති කියන එකනේ. කියනවා නේද බහුශ්‍රතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ. ඒ කාලේ නම් භික්ෂුන් වහන්සේලා නේද මහා ත්‍රිපිටකයම කටපාඩම් කරනවා. අටුවා ගන්නාදුපුරගේ වදී සාට්ඨ කතා සබ්බ පරයත්ති දර කියලා කියන අට කතා සහිත සියලු පරයත්තිය දරාගෙන ඉන්නවා. නේද බොහෝ දේවල් කටපාඩම් කරලා ඒව මතක තියාගෙන ඉන්නවා. ලීසි නෑ විශාල මතකයක් තියෙනවා ලොකු දෙයක් විශාල සේවයක් ඒ හරහා උන්වහන්සේලාට කරන්න පුළුවන්. සහ ඒ ධර්මයේ දරාගෙන සිටීමම විශාල වගකීමක් නේද? ඒ අය ත්‍රිපිටකධාරී මහා ස්වාමීන් වහන්සේලා මහ තෙරුන් වහන්සේලා ඒ කාලේ බොහොම ගෞරවයට පාත්‍ර වෙච්ච නේද ලෝකයේ සිද්ධානාම ගරු කරපු උතුමන් වහන්සේලා නේද? මේ ලෝකේ තරක මේ දෙවිවරු බ්‍රහ්මයෝ පවා ඒ වගේ උතුමන් වහන්සේලාට ගරු කරා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ දරාගෙන ඉන්නවා කියලා කියන්නේ තථාගතයන්ගේ ධර්මය
ඉගෙන ගන්නවා ඒක මතක තියාගන්නවා කියන්නේ ලොකු වටිනා කාරණයක්. ඒක මේ නිකම් විෂයක් ඉගෙන ගන්නවා එකක් නෙමෙයි. අපිට සමහරවිට හිතෙන්න පුළුවන් මේකත් මේ තව එකක් එක්තරා විෂයක් නේ මේක ඉගෙන ගන්නවා වගේ තමයි නේ. එහෙම නෑ. ඊට වඩා ගොඩාක් නේද? අසුපිරු තැන් ඇති භාවය හරි වටිනවා. ධර්මයේ බෞද්ධ භාවය කියන්නේ අනම්මනන් දේවල් නෙමෙයි. ධර්මයේ බෞද්ධ භාවය කියලා කියන්නේ මේ විනය සූත්‍ර අභිධර්ම ආදී ත්‍රිපිටක ධර්මය. ඒක ඇත්තටම අද කාලේ අපිට ඉගෙන ගන්න ඕන තරම් දේවල් තියෙනවා. පාලි භාෂාව, ත්‍රිපිටක ධර්ම ආදී දේවල් ඕන තරම් ඉගෙන ගන්න අපිට අද වෙනකොට අන්තර්ජාලයේද හැම තැනකම අදාළ ධර්ම දේශනා හරහා විවිධ කරුණු හරහා විවිධ ඉඩසැසට ලැබිලා තියෙනවා. එතකොට ඒ නිසා අපිට පුළුවන් විදිහට නිවැරදි ධර්මයේ එහෙම එහෙම නෙමෙයි. විවිධ පුද්ගලික අර්ථකථන නෙවෙයි. ශාස්ත්‍රීය වශයෙන් පෙළගස්සපු මහතෙරුන් වහන්සේලා විසින් පිළිගත්ත ලංකාවේ නේද ලෝකේ අපි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ උත්තරීතර සූත්‍ර දේශනා, විනය දේශනා, විධර්ම ආදී ඒ ධර්ම කරුණු මැනවින් අධ්‍යයනය කරනවා. ඊට පස්සේ ආජේ කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජන මේ ධර්මයේ විස්තර කරන තැන්වල නේද බුදුරන් වහන්සේ දේශනා මේ කතාව වෙන්නේ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරනවා කියන තැනට. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරනවා කියන තැනට එනකොට නමුත් මේ කතාව විස්තර කරනකොට ධර්මයේ ලක්ෂණයක් ගැන කියනවා. ආජේ කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියලා වචනයක් කියනවා. මේක හරි වටින දෙයක් අපිට. මේ ධර්මය අහනකොට ගොඩක් අය කියන කතාවක් තමයි මේ ධර්මය අපිට අපි දන්නේ නැහැනේ. අපි මුල ඉඳලා අහලා නැහැ. එහෙනම් මුල ඉඳලා අහන්න ඕනේ. අපිට ඔය ගැඹුරු දේවල්, බරපතල දේවල් බෑ. ඒ නිසා මේක මුල ඉඳලා අහන්න ඕනේ. ධර්මයේ ලක්ෂණයක් ගැන කියන බුදුන්වහන්සේ දේශනා කරන ධර්මයේ ලක්ෂණයක් ගැන මොකක්ද? යේතේ ධම්මා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన. මේ ධර්මය එහෙම මුලින් මැදින් අගින් කියලා වෙන් කරන්න බෑ. මේක මුලත් මහා ගම්බීර ශ්‍රේෂ්ඨ ආශ්චර්යමත් ධර්මයක්. මැදත් මේක මහා ගම්බීර ආශ්චර්යමත් ශ්‍රේෂ්ඨ ධර්මයක්. අවසානෙත් මේක මහා ගම්බීර ශ්‍රේෂ්ඨ ආශ්චර්යමත් ධර්මයක්. ආජි කල්යාණ මධ්‍ය කල්යාණ පරියෝසాన කල්යාණ කියලා කියනවා. මේ මුලැමැදාග යන තුනෙහිදීම මේ ධර්මයේ කොහෙන් ගත්තත් නේද? ධර්ම රසය කියන එක කොහෙන් ගත්තත් එක හා සමානයි. ඒ නිසා ඔබට එහෙම සමහර දේවල් තියෙන බලා සමහර ධර්ම කරුණු තියෙන පුළුවන් ඉගෙනගෙන යනකොට ඒ කොටස් අපි කලින් අහලා නැති නිසා ඊට පස්සේ කොටස තේරෙන්නේ නැති. ඒක වෙනම කතාවක්. හැබැයි යම් ධර්ම සංකල්පයක් ධර්මයේ ගැඹුරු තැනක තියෙනවා. යම් ධර්ම සංකල්පයක් ධර්මයේ මධ්‍යස්ථරක තියෙනවා. යම් ගැඹුරු සංකල්පයක් ධර්මයේ මූලික කොටස් වල තියෙනවා. ඒ කොයි තැනක් අපිට තේරුම් ගන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්, අපිට අවබෝධ කරන්න පුළුවන් උත්තරීතර ධර්ම කරුණු තියෙනවා. ආජ කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන්නේ ඒකයි. ඒ නිසා ධර්මයේ අපිට එහෙම වර්ගීකරන්න බෑ. මේ ධර්ම කොටස් මෙහෙමයි මේවා මෙහෙමයි මේක මුලින් ඉඳලා මෙහෙම ඉගෙන ගන්න එහෙම කතාවක් නෑ. ඒක ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්මයට තියෙන තැන ධර්මයමයි. අය ධර්මයේ අපිට උසස් පහත් කරන්න කොටස් නෑ. සරල කරුණු තියෙනවා, මධ්‍ය මට්ටමේ කරුණු තියෙනවා, ගැඹුරු කරුණු තියෙනවා. මේ තුනම එක හා සමානව ධර්ම රසයෙන් යුක්තයි. අන්න එහෙම තමයි. ඒ සම්පූර්ණ ධර්මය අවබෝධ කරන මට්ටමට කෙනෙකුටපත් වෙනවාද? ඒ වගේම ඒ කෙනා නේද? මේකේ තථාගතයන් පෙන්ලා දෙනවා ඒ කෙනා නිකන් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ධර්මය අවබෝධ ධර්මයට පිවිසෙන කෙනෙක්. ධර්මයට පිවිසෙන ලක්ෂණයක් තියෙනවා. එයා දැන් අපි කලින් කිව්වා වගේ හොඳින් සීල ආරක්ෂා කරලා එයා ආචාර ගෝචර භාවයට ඇවිල්ලා අල්ප මාත්‍ර වරදේපා බය දකින මට්ටමට ඇවිල්ලා හොඳින් ශික්ෂාපද සමාදන් වෙලා බහුශ්‍රත භාවයටපත් වෙලා හොඳට මේ සුතමේ දැනුම එහෙම නැත්නම් අර සුතාදතා වචසා පරිචිතා මනුසානුපෙක්ඛිතා දිට්ඨය සුප්පටි විද්‍යා ආදී වශයෙන් මේ ධර්මයේ මනවින් හදාarලා ඉගෙනගෙන ස්ථාවර භාවයටපත් වෙලා මොකද වෙන්නේ? ඒ කෙනා ඒ හරහා තමන්ගේ ජීවිතේ නිවන පිණිස හේතු වෙන මාර්ගයට අරන් යනවා නේද? පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් අපි වදන්ති. කොහොමද ධර්ම තථාරූපස්ස ධම්මා බහුසුතා හෝති? කොහොමද කෙනෙක් බහුසුත එහෙම වෙන්නේ? මේ විදිහට ධර්ම ගන්න බහුසුත වෙන්නේ කොහොමද? සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්‍යා කල්යාණ වාචෝ හෝති. මේක මම හිතන්නේ ගොඩක් අහලා තියෙනවා. ගොඩක් වාර ගණනක ධර්මයේ තියෙන ප්‍රසිද්ධ සංකල්පයක්. සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්‍යා කියලා ධර්මයේ තියෙන බොහොම ප්‍රසිද්ධ යෙදුමක්. මේක ඇත්තටම මේ ක්‍රමයට තමයි අපි බාහිරින් දැනුම ගන්නෙ. බාහිරින් දේවල් ගන්නෙ මේ ක්‍රමයට. මොකද්ද? සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්‍යා කියන ක්‍රමයට තමයි බාහිරින් දේවල් අපි ගන්නෙ.
මොකද්ද මේකේ තේරුම? සුතා කියලා කියන්නේ කනෙන් අහන දේ. මේ සුතා කියන එකට සමහරවිට අද කාලේ අපිට කියවනවා කියලා හිතන්නත් පුළුවන්. මේ සුත කියලා කියන වචනේ යෙදෙන්නේ කෙලින්ම කනෙන් අහනවා කියන එකම තමයි. ඒකට වෙන අර්ථයක් නැහැ. හැබැයි සුත කියන වචනේත් එක්ක සුත කියලා කියන වචනේත් එක්ක යෙදීමක් එනවා. මොකද්ද යෙදීම? මේ කියන්නේ බාහිරින් දැනුම ගන්නවා කියන එක. දැන් ඒ කාලේ සුත කියන එකට එනකොට වෙන කිසිම ක්‍රමයක් නැහැ. පොත් භාවිතා කළේ නැහැ. විද්‍යුත් මාධ්‍ය නැහැ. අනිවාර්යෙන් භික්ෂුන් වහන්සේ නමක් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් ගෝලයන්ට උගන්වනවා. භික්ෂුන් වහන්සේලා ගිහියට උගන්වනවා. එහෙම තමයි ඒ කාලේ ඉගෙන ගන්න. ඒතර භික්ෂුන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනකොට සුතා අහන්න ඕනේ. අහන්න ඉතින් නැත්නම් ඔක්කොම ඉවරයි. අදට පොඩ්ඩක් අපිට ගලවලා ගත්තොත් අපිට නේද අද අපිට පුළුවන් හිතා ගන්න හරි. අහන්න බැරි නම් නේද? අහන්න අමාරු නම් කියවන්න පුළුවන්. කියවන්න අමාරු නම් මොකද? තවත් මොන හරි නේද? විද්‍යුත් මාධ්‍ය හරහා තව වෙන හරි එක එක රූප මාධ්‍ය ක්‍රම වේද ආදී එක එක ගොඩක් දේවල් තියෙනවා. කෙසේව මේ සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්‍රයෝජන ක්‍රමේ පළවෙනි කාරණේ වෙන්නේ බහැරින් දැනුම ගැනීම. ඒතර අපි කොහොමද මේක ගන්නෙ? ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඔක්කොගෙම අපි අරමුණු ගන්නවා. ප්‍රධාන වශයෙන් ඇස කන නාසය දිව ශරීරයෙන් අරමුණු ගන්නවා බාහිර. මේකෙන් අපිට ධර්මය ගන්න පුළුවන්ද දිවෙන්? ධර්ම ඉගෙන ගන්න බෑනේ මොන හරි දෙයක් රස බලලා. කයින් නෑ. ධර්ම ඉගෙන ගන්න තියෙන්නේ අපිට කන තමයි. කනෙන් සුතමේ ඥාන. එහෙම නැත්නම් ඇස් දෙකෙන් කියවලා. මේ විදිහට බාහිරින් ධර්ම දැනුම ගන්න එකට තමයි කියන්නේ සුත කියලා. ඒතර දැන් ඔය කියපු විදිහට බහුශ්‍රృత වෙන කෙනෙකුට සිල් ආරක්ෂා කරන කෙනෙකුට සුතමේ ඥානෙ භාවිතා කරන්න වෙනවා. ඒක අවශ්‍යයි. ඒක නැතුව මේක ගමන යන්න බෑ ඉස්සරහට. කොහෙද යන්නේ කියලා දන්නේ නැහනේ. එහෙනම් යන ගමනේ විස්තරේ තියෙන්නේ කොහෙද? අදාළ සුත්තමේ ඥානය තුල. තමන් පුරුදු කරලා සුත්තමේ ඥානයට විස්තරේ තියෙන්නේ. ඊළඟට දතා කියලා කියනවා. දතා කියලා කියන්නේ ධාරණය කරනවා. මහ ප්‍රණදායන. දතා කියලා කියන්නේ ධාරණය කරනවා. සාමාන්‍යයෙන් අපි දෙයක් කිව්වට පස්සේ తాවකාලික අපේ මතකයේ අපි තියන් ඉන්නවා නේද? අපිට දෙයක් අමතක වෙන්න කලින් අපි ටික වෙලාවක් ඒ ධාරණය කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ධර්මදේශනාවක් අහනකොට කොහොමද ධාරණය කරන්න පුළුවන් වෙන්නේ? ධාරණය කරන්න පුළුවන් වෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. එයා අවධානයෙන් සිහියෙන් අහන් හිටියොත්. ඔබ දන්නවද ධාරණය වෙනවා කියන එක සිහියට සමානුපාතිකයි. සිහියෙන් අහන් හිටියේ නැත්නම් ධාරණය වෙන්නේ නැහැ. ධාරණය වෙන්න නම් එයා සිහියෙන් අහගෙන ඉන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. එතකොට දතා කියලා කියන ධාරණය කරගන්නවා සිහියෙන් අහගෙන ඉඳලා. හොඳට සිහිය පුරුදු කරපුවාම ඒකට ගොඩක් නේද සිහිය පුරුදු කරපු කෙනෙකුට සමහරට පෙර භවයේ වුණත් සිහිය පුරුදු කරපු කෙනෙක් ඉන්න පුළුවන්. එයාට මේ භවයේ ගොඩක් හොඳ ධාරණ හැකියාවක් එන්න පුළුවන්. ඒ හින්දා කෙටි කාලීනව ඇති වෙන මතකයක් එක මතකේ හොඳට තියාගන්න එක දතා කියලා කියනවා. එතකොට දැන් මේක ප්‍රමාණවත් නැහැ. ඒකයි ඊළඟ අදියට යන්නේ. දැන් ධර්මය අහුවහම කෙනෙක් එයාට ධාරණය කරාට විතරක් මේක ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා එයා ඊළඟ අදියට යන්න ඕනේ. මොකද ඊළඟ අදිය? වචසා පරිචිතා. ඒ කාලේ පොත් තිබ්බේ නැහැ මං කිව්වේ. එතකොට කනෙන් අහන ධර්මය මනසේ තියාගන්නම වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. දැන් අද කාලේ අපි ගොඩක් වෙලාට සටහන් කරගන්නවා පොත්වල. ඒ නිසාම වෙන්න පුළුවන්. මේ පොත්වල සටහන් කර ගැනීමම නිසා අපිට සමහර දේවල් අමතක වෙනවා. ගොඩක් වෙලාට අපි පොත්වල ලියනවනේ. ඔය ලියනවම තමයි ආයෙ ඔක කවදාවත් බලන්නේ නැහැ. එතකොට ඒ හින්දා සමහරට ග්‍රන්ථකරණයත් එක්ක ග්‍රන්ථ භාවිතයත් එක්ක අපි අර මනසේ එච්චර ලොකුවට මතක තියාගන්න වෙහෙස නොවන නිසා අපේ මතකේ ගිලිහිලා යන්න පුළුවන් ටිකට. ඒ භාවිතා කරනකොට ගිලිහෙනවා. ඊළඟට මනසානු වචසා පරිත්‍යාගය. එහෙනම් මොකද කරන්නේ භික්ෂුන් වහන්සේලා ධර්මය අහලා කටපාඩම් කරනවා. ඒක ඒ කාලේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතයේ තියෙන ප්‍රධාන අංගයක් ඇත්තටම. අදටත් සමහර රටවල භික්ෂුන් වහන්සේලා රෑ දවල් නැතුව කටපාඩම් කරනවා. ඒ ගොඩක් වෙලට පොඩි සාමාන්‍ය හාමුදුරුවෝ ශාලාවකට ඇවිල්ලා එකම ධර්මපරයය එකම ගාථා ටික ආය තමන්ට කටපාඩම් හිතනකම් කියනවා. හොඳට කටපාඩම් වුණාට පස්සේ ගිහිල්ලා ගුරුවරයාට කටපාඩම් දෙනවා. ඒක බොහොම අපහසු කාරණයක්. ලේසි පහසු නෙමෙයි. මුළු මහත් ත්‍රිපිටකයේම සමහර සංස්කෘත මුළු මහත් ත්‍රිපිටකයේම මේ විදිහට දරා ගන්න. මේ විදිහට දරාගෙන කටයුතු කරනවා. ඒකට ඒ නිසා වචසා පරිචිත භාවය. දැන් අපිට මෙච්චර දුරට යන්න ඕනේ අපිට අඳුම ධර්මයේ අපි අහන සරල සංකල්ප ටිකක් නේද? අපි අහන සරල සංකල්ප ටිකක් හොඳට කනින් අහලා හොඳට අපි ධාරණය කරගෙන ඊට පස්සේ අපිට කටපාඩම් කරලා මතක තියාගන්න පුළුවන්.
කරණීයමෙත්ත සූත්‍රය බලමු. දැන් කරණීයමෙත්ත සූත්‍රය අපිට දැන් කටපාඩම්. නේද? ගොඩක් අය. දැන් අපි ඕකේ අර්ථ ටික ඉගෙන ගත්තා නම් ලේසි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර්ථ ටික මතක තියාගෙන අර්ථ ටිකත් අපි හොඳට පාඩම් කරගන්න. කටපාඩම් කරන්න බැරි අඩුවතර මතක තියාගන්න හරි පුළුවන්. මොකද වෙන්නේ? එතකොට ඒ අනුව කෙනෙක් මනසානුපෙක්ඛිතා භාවයට මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ ඒක මනසිනුත් ඊට පස්සේ නිතර නිතර විමසලා නුවණින් විමසලා මොකද ඒක සාමාන්‍යයෙන් අපි කරන්නේ දැන් ගොඩක් වෙලාවට සුත දතා විතරයි. වයින් එහාට යන්නේ නැහැ ඉතින්. ධර්මදේශන මම ගොඩක් වෙලාවට කියන ගොඩක් වෙලාවට ධර්මදේශනා බොහෝ අය වින්දනය කරනවා කියලා. ධර්මදේශන වහනවා. අහලා කියන අනේ හරි ෂෝක් බණක් මේ කියලා. මොනවද බණට කිව්වොත් මතක නැහැ. ඒකනේ ගොඩක් වෙලාවට වෙන්නේ. ඒ කියන්නේ මොකද අපේ සුතේ තියෙන බොහෝ විට හොඳට අහගෙන ඉන්නවා. සමහරට දතා කියන මට්ටම නේද? දරා ගැනීමත් යම් මට්ටමකට කරන හැබැයි එතනින් යටිවර. තාපෑගෙන විතර ඇහුවොත් මෙලෝ දැන් මතක නැහැ. එතකොට ඒ කියන්නේ යා ඊට පස්සේ ආයෙක මනසට ගන්නෙ නැහැ. ඒක දරා ගන්න නැහැ. දහම් කරුණ වැදගත් දෙයක් වශයෙන් තමන් තැම්පත් කරගන්නේ නැහැ. දැන් අද කාලේ ලියලා හරි කමන්නේ බලලා පාඩම් කරගත්තොත් ලොකු දෙයක්. එහෙම කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. එහෙම නම් මොකද වෙන්නේ? අපේ ඒක මනසින් ගත්ත අරමුණක් විතරයි දරාගත් එකක් නොවන බවට පත් වෙනවා. ඒ බවට පත් කරන්නේ කොහොමද? අන්න අර කටපාඩම් කරලා අවධානය හොඳට යොමු කරලා ඊට පස්සේ මොකද කරන්නේ? මනස අනුපෙක්ඛිතා. ඒ අනුව මනස මෙහෙවනවා. මනස අනුපෙක්ඛිතා. එතකොට මොකද වෙන්නේ? ඒ කෙනාගේ මනස ටිකෙන් ටික වැදගත් විදිහට ටිකෙන් ටික බොහොම වැදගත් මානසිකාර ධර්මයන් ටික දිනු කරගෙන ධර්ම කරුණු ආදී දේවල් දැන් අපි සාමාන්‍යයෙන් භාවනාවක් වගේ දෙයක් ඉගෙනගෙන ඒ භාවනාව අපි නිතර මානසිකාරය කරොත් මොකද වෙන්නේ? අපේ හිතේ ඒ කුසල් දහම් තමයි පුරුදු වෙන්නේ. මනසානුපෙක්ඛිතාව කියන එක ඇත්තටම යෝනිසෝ මානසිකාරය වගේ. අපි අර ඉගෙනගත්ත දහම් කරුණු මෙනෙහි කර ඒවා ගලප යනවා ජීවිතේට. ගොඩක් වෙලාවට දහම් කරුණු ඉගෙන ගත්තට ගලපන්නේ නැහැ නේ. දහම් කරුණු ඉගෙන ගන්නවා අපිව ගලපන්නේ. මනසින් භාවිතා කරනකොට යා ගලපන්න පටන් ගන්නවා. ගලපීමේදීත් තියෙනවා තව ක්‍රමයක්. බොහෝ විට අපි ධර්මයේ ගලපන්නේ බාහිරට. ධර්මයේ ඉගෙනගෙන ගලපන්නේ බාහිරට. හැබැයි ගලපන්නේ කොහටද? Tamanටනේ. ඒක ධර්මයේ Tamanට ගලප ගන්නකොට මොකද්ද තියෙන ප්‍රධාන සාධකය? ධර්මයේ Tamanට ගලප ගන්නකොට නේද? Tamanගේ අඩුපාඩු පේන්න පටන් ගන්නවා. Tamanගේ අඩුපාඩු හදා ගන්න පටන් ගන්නවා. ඒතර වචසා පරිචිතා කියන කාරණේ මනසානුපෙක්ඛිතාවට එනකොට යා තමන්ගේ අඩුපාඩු දකින්න. තමන්ගේ අඩුපාඩු හදන්න පටන් ගන්නවා. හදා ගන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි ඒ කෙනාට යම් මට්ටමක ස්ථාවර භාවයක් ධර්මයේ තුළ ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක තමයි මේ අපි කතා කරන ආජීව කල්යාණ, මජ්ජේ කල්යාණ, පරිවසන කල්යාණ ආදී වශයෙන් කියලාගෙන ඇවිල්ලා මේ ධර්මයේ තියෙන වැදගත්කම විස්තර කරලා කියනවා. මේක පුරුදු කරන්න නම් මේ සුතත්තා වචසා පරිචිතා ආදී ක්‍රමයකට යන්න. දැන් මොකද මෙහෙම කරාම වෙන්නේ? ධර්මය අහනවා කෙනෙක්. හොඳින් ධාරණය කරගන්නවා, කටපාඩම් කරගන්නවා. ඊට පස්සේ එයා මනසානුපෙක්ඛිතයි. මනසින් මෙනෙහි කරලා ඒක දිනු කරනවා. මොකද එහෙම වෙන්නේ ඒතර එහෙම කරාම. පස්වෙනි එක දිට්ඨියා සුප්පටි විද්‍යාව. ඒ කියනවා නිවැරදි දැක්මටපත් වෙනවා. නිවැරදි දැක්මටපත් වෙනවා. එයාගේ දැක්මෙන් මනාව අවබෝධ කරගන්නවා. මොකද්ද දැක්මෙන් මනාව අවබෝධ කරගන්නවා කියලා කියන්නේ? දැන් අපේ දැක්මක් තියෙනනේ මේ වෙනකොට ජීවිතය ගැන. අපි පිළිගන්නවා මේ වර්තමානයේ තියෙන මේ ආර්ථික ක්‍රමවේදත් එක්ක සමාජීය ක්‍රමවේදත් එක්ක සමාජයේ ජීවත් වී යුත්තේ මේ විදිහටයි. කළ යුත්තේ මේ දේවල්. කියලා අපේ තියෙන යම් විශ්වාස පද්ධතියක්. ඔය අපේ එක්තරා විදිහකට දික්තිය. දැන් ওই විශ්වාස පද්ධතියට යම් කරුණු කාරණා එකතු කරලා වෙනස් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ওই විශ්වාස පද්ධතියට විවිධ ධර්මතා කරුණු එකතු කරලා එහෙට මෙහෙට කරලා ඔබ වෙනස් කරන්න පුළුවන්. නරක කරන්නත් පුළුවන්, හොඳ කරන්නත් පුළුවන්. දැන් අපි බෞද්ධ භාවයට පත් වෙලා ප්‍රතිපත්ති පුරද්දී මොකද වෙන්නේ? ඕකමනේ. අපි මාර්ගඵල ලැබලා නැහැ. අපි දැකලත් නැහැ. හැබැයි අපි දන්නවා ධර්මයේ තියෙන බොහෝ කරුණවල අභ්‍යන්තරේ දන්නෙත් නැහැ. හැබැයි අපි පිළිගන්නවා මේක තමයි නිවැරදි. පිළිගන්නවා මේක තමයි හරි මාර්ගය කියලා. අපි ඒ හරි දේ කරනවා. ඒක හරි කියලා පිළිගන්නවා. ඒක තමයි අපේ දිට්ඨිය. මේක ලැබෙයිද කෙනෙකුට ධර්මය ඇහුවේ නැත්තම්? මේක ලැබෙයිද කෙනෙකුට ධර්මය පිළිගත්තේ නැත්තම්? මේක ලැබෙයිද කෙනෙකුට ධර්මය තුල පිහිටියේ නැත්තම්? ලැබෙන්නේ නැහැ. ඒ දිට්ඨිය සුප්පටි විද්‍යාව කියන මට්ටම ලැබෙන්නේ. ඒක ලැබෙන්න නම් නේද මහන්සි වෙලා හොඳින් Tamanගේ මනස නිවැරදි ඉලක්කයට මෙහෙවන්න ඕනේ. එතකොට තමයි නිවැරදි වෙක ලැබෙන්නේ. ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා
ඒ විදිහට කෙනෙක් මාර්ගයේ වැඩුවොත් මොකද වෙන්නේ? කල්යාණ ඒ වගේම ඒ විදිහට කෙනෙක් වැඩුවොත් එයා අර ගෞරවණීය භාවයට පත් වෙනවා. ඒ විතර නෙමෙයි කල්යාණ වාචෝ හෝති. කල්යාණ ව්‍යාකරණෝ ධර්මයේ හැසිරෙන කෙනෙක්. ඔන්න දැන් එක එක ලක්ෂණ කියනවා නේද? සීලය ගැන කතා කරා මේ මොකද ධර්මයේ මතක දරා ගැනීම ගැන කතා කරා. දැන් ඒ විතරක් නෙමෙයි. ඒ කියනවා යහපත් වචන තියෙන කෙනෙක් වෙන්න ඕනේ. යහපත් වචන කතා කරන්නෙක් වෙන්න ඕනේ. ඊළඟට එයා අර්ථය හංගවන්නේ නැතුව කතා කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙමයි ඉන්නවා කියන්නේ. එහෙම තියෙනවා. අත්තස්ස විඤ්ඤාපනීය සමහර අය මේ අර්ථය හංගවලා කියනවා. තමන් දැනගනි කතාවර කෙනෙක් මේක දැනගනි කියලා ධර්මයේ හරියට කියන්නේ අර්ථය හංගවලා කියනවා. ඒතර අපි දැකලා තියෙනවා ධර්මයේ හැසිරුණාට නේද? මේක අනුන්ට ගලපන්න එපා. තමන්ට ගලපලා බලන්න. තමන් ධර්මයේ හැසිරුණාට තමන් කතා බහ කරනකොට අනිත් මිනිස්සුන්ට කතා කරන්නේ අනුකම්පාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් යුක්තවද නැද්ද? අනිත් අය කතා කරන්නේ මාන ආදී අකුසල ධර්මයන් හිතේ පුරවගෙනද නැද්ද? අනිත් අය කතා කරන්නේ නේද? විවිධ මතිමතාන්තර එල්බගෙනද නැද්ද කියලා බලන්න. යහපත් වචන තියෙන පැත්තටම මේ අපි කතා කරනවා මම කලිනුත් කියලා තියෙනවා. මේ සතර සංග්‍රහ වස්තු වල කතා කරන ප්‍රිය වචනේ. ප්‍රිය වචනේ මිනිස්සුන්ට සංග්‍රහ කරන ක්‍රමයක්. මිනිස්සුන්ට සංග්‍රහ කරන ක්‍රමයක් මේ ප්‍රිය වචනේ කියලා කියන්නේ. හින්ද යහපත් වූ ප්‍රිය වචන කතා කිරීම යමෙකුට සංග්‍රහ කිරීමේ ක්‍රමවේදයක් බවට පත් වෙනවා. ධර්මයේ හැසිරෙන කෙනා මේ ගෞරවනීය භාවයට පත් වෙන කෙනා යහපත් වූ වචන කතා කරනවා. එයා යහපත් වූ වචන කතා කරනවා. එයාගේ වචන හරි මිහිරි. එයා කියන දේ අහගෙන ඉන්න හිතෙනවා. එයා කියන දේ පිළිගන්න හිතෙනවා. මෛත්‍රිය දැනෙන අය වචනවල. ඒතකොට ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් ඔබ දැන් නේද? ඒව හදා ගන්නවා. තමන්ගේ වචනෙන් තව කෙනෙකුගේ හිතට රිදෙන විදිහට වචන කතා කරන්න හොඳ නැහැ. මේක ගුරුවරයෙකුට අදාළ වෙන්නේ නැහැ. ගුරුවරයෙක්ට ඒ කියන්නේ ශිෂ්‍යයන්ගේ හිත රිදෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ගුරුවරයෙකුට පුළුවන්කම තියෙන්න ඕනේ ශිෂ්‍යයාව යහපතේ යොමු කරවන්න. මේ ධර්මයේ හැසිරෙන කෙනෙක් ඊට පස්සේ සමහරට තවත් තමගේ ගුරුවරයෙක් මේක අරමුණු ගන්න පුළුවන් නෑ. බුදුරන් වහන්සේගෙන් මේ කේසි සූත්‍රයේ බුදුහාම දේශනා කරන්නේ සමහර ශිෂ්‍යයන්ට බුදුන් වහන්සේ හොඳින් යහපත්ව මෛත්‍රියෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දීලා මාර්ගය පෙන්වනවා. සමහර ශිෂ්‍යයන්ට බුදුන් වහන්සේ තදින් නේද අපාය බය ගැන කියලා අකුසලයේ බය ගැන කියලා නේද තදින් උපදෙස් දෙනවා. සමහර අය අතහැරලා දානවා. එතකොට අපිට අපේ රාජකුමාරයාට කියන බුදුරන් වහන්සේ නේද අප්‍රිය අමනාපුණත් තථාගතයන් වහන්සේ යම් හේතුවක් නේද බුදුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රියමනාප වූ අර්ථ සහිත වූ සත්‍ය වචන තමයි. හැබැයි අප්‍රිය මනාපුණත් අර්ථ සහිත වූ සත්‍යයක් නම් ඒක වැඩ හිත සුපිරිස පවතිනවා අනිවාර්යෙන් බුදුන් වහන්සේ දේශනා කරනවා කියලා කියනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ පවා යම්කිසි සත්වයක් බේරගන්න අනුකම්පාවෙන් ඒ වගේ උපකාරශීලීව යම් ආකාරයක තදින් වචන කතා කිරීමක් සිදු විය හැකියි. ඒතර ඒක ගුරුවරට අදාළ කාරණයක් නෙමෙයි. නමුත් Taman ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් ධර්මයේ හැසිරෙනකොට Tamanගේ චරිතය සංවිධානය කරගන්න යහපත් වචන කතා කිරීම හරි වැදගත්. අනිත් අයට යහපත් වචනෙන් සංග්‍රහ කරන එක හරි වටිනවා. නේද? Taman අර්ථය සංගවන්නේ නැතුව මම දන්නා වූ කාරණේ අර්ථය සංගවන්නේ නැතුව නේද? බොහොම ගෞරවනීය වචන වලින් යුක්ත වෙච්ච කෙනෙක් නම් එයා සැප විහරණය සහිත කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දේවල් කරනකොට මොකද වෙනවා කියලා කියන්නේ. කැමැති පරිදි අර ධ්‍යාන වඩන්න පුළුවන් කියලා. මේ බුදුන් වහන්සේ දේශනා කරනවා නිකන් නෙමෙයි. චතුන්නං ධ්‍යානං ආභි චේතසිකානං ditta dhamma sukha viharanaනං නිකාමලාභී හෝති. මේ දැන් අර මම ඊට කලින් විස්තර කරලා තියෙනවා මේ කාරණේ. කියන්නේ අපි හරියට බුදුන් වහන්සේ දේශනා කරපු විදිහට මේ විශේෂයෙන්ම චතුපාරිශුද්ධ සීලය ගැන කතා කරනකොට අපි ඒ කියලා තියෙන විදිහට ප්‍රාතිමොක්ෂ සංවර සීලය හොඳින් ආරක්ෂා කරලා, ඉන්ද්‍රිය සංවර සීලය හොඳින් ආරක්ෂා කරලා, ආජීව පාරිශුද්ධ සීලය හොඳින් ආරක්ෂා කරලා, මේ ප්‍රත්‍යසන්නිස සීලය හොඳින් ආරක්ෂා කරලා ඔය වටපිටාව හදාගෙන නම් අපි භාවනාවට යොමු වෙන්නේ. බලන් ඉන්නකොට භාවනාව වැඩෙනවා. ගිහිල්ලා භාවනාවේ වාඩි වෙන ටික විතරයි භාවනාව වැඩෙනවා. ඒ හේතුව ඉතින් එයා ඉන්ද්‍රිය සම්පත් වඩලා එයා ඉන්ද්‍රිය ස්ථාවර භාවයට පත් කරගෙන දැන් ගොඩාක් දේවල් කරලා ඉතින් අනිවාර්යෙන් නේද එයාට හොඳට එයාගේ මනස ස්ථාවර භාවයට පත් වෙනවා. ඒක අයහන දෙයක් නෑ. මේක තමයි අපේ මූලික කාරණේ බවට පත් විය යුත්තේ.
අපි තේරුම් ගත යුත්තේ ඒක තමයි. කියන්නේ අපේ වටපිටාවේ තියෙන අර මූලික ධර්මතා භාවනාවක් දියුණු වෙන්න අවශ්‍ය කරන මූලික ධර්මතා ගොඩක් අපි පුරුදු කරන්නේ නැතුව තමයි අපිට ලොකු ලොකු භාවනා ආදී දේවල් අවශ්‍ය වෙන්නේ. අපි මේ මූලික ධර්මතා ප්‍රගුණ කරන්න කැමැති වෙලා හිටියොත් මූලික ධර්මතා ප්‍රගුණ කරන්න අපේ හිතේ කැමැත්ත අපේ උනන්දුව තිබ්බොත් ඒක බුදුමාකාර වටින කාරණයක්. එතකොට ඒ නිසා මේ වගේ සීලය හොඳින් ආරක්ෂා කරන ධර්මය හොඳින් අහන බෞද්ධ භාවයටපත් වෙන අනුමාත්‍රෝ වර්ධයේ බය දකින නේද ගෞරවනීය භාවයටපත් තුණු ඒ වගේම යහපත් වචන සහිත වූ නේද මේ සුතාදතා වත්සාපරිචිතාදී ක්‍රමවේදයෙන් ධර්ම ඉගෙන ගන්න මේ ගුණාංග තිබ්බොත් කෙනෙක්ගේ මොකද වෙනවා කියලා කියන්නේ එයාට කැමැති පරිදි නිකන් මේ කැමැති පරිදි චතුර්ණං ධානං ආභිජේසිකං දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභිකෝ තියෙනවා. කැමැති පරිදි ලැබෙනවා. කැමැති පරිදි ධ්‍යාන වඩන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ මනස හොඳට මනස එකඟ වෙනවා. නේද? ඒ වගේම බොහොම සුවසේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අපි සුවසේ ජීවත් වෙනවා කියලා කියන්නේ සුවසේ ජීවත් වෙන්නේ කියලා කියන්නේ මොකද? එයාට මුදල් හරි යහමින් නොතිබෙන්න පුළුවන්. එයාට මිත්‍රයාදී බොහෝ සමාජයේ හරියට නොතිබෙන්න පුළුවන්. හැබැයි එයා කරන ප්‍රතිපත්ති වලින් එයා රකින්න ප්‍රතිපත්ති වලින් එයා පුදුමාකාර සතුටක් ලබනවා. හරිම නේද? එයා බොහොම ප්‍රීතියෙන් ජීවිතය ගත කරනවා. ධර්මයට ආපු කෙනෙක් වෙනුතුනේ එයාට නැති වෙන්න දෙයක් නෑ. ප්‍රීතියෙන් ධර්මයේ තුර ජීවිතය ගත කරනවා. එයාට කොච්චර හිංසා කරත් කොච්චර පීඩා කරත් ඒ කිසි දෙයක් පිළිබඳ අල්ප මාත්‍ර වූ අදහසක් වෛරයක් තරහක් හිතේ තියාගන්නේ නැහැ. ඒ ප්‍රීතියෙන් ඉන්න කෙනාගේ ලක්ෂණය. එයාට තව කෙනෙකුට තරහ වෙලා තව කෙනෙකුට නිගරු කරලා තව කෙනෙකුට හිංසා කරලා ලබා ගන්න දෙයක් නැහැ. එතකොට ඒ නිසා ඒ විදිහට තමයි අපිට මේ කාරණේ වර්ධනය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ගුණාංග අපි වර්ධනය කරොත් ඒ ගුණාංග වර්ධනය කරනකොට අපේ මනස හිතා ගන්න බැරි විදිහේ විපර්යාසයකට ලක් වෙනවා. දැන් ඔබ දැක්කොත් සාමාන්‍යයෙන් අපි දන්නවා නේද? මෛත්‍රී කරන්න පටන් ගන්නකොට දැන් මෙත්තානිසංස සූත්‍රය පවා දේශනා කරනවා මෛත්‍රී කරනකොට නේද? අනිත් සත්වයන්ගේ පවා ආකර්ෂණය නේද? මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේ මනුසානම් පියෝ හෝති අමනුසානම් පියෝ හෝති දේවතා රක්칸ති ආදී වශයෙන් නේද? මනුෂ්‍යයෝ දෙවිවරු සියලු දෙනා ප්‍රිය වූ භාවයට පත් වෙනවා. මනුෂ්‍යයෝ දෙවිවරු සත්වයෝ අමනුෂ්‍ය හැමෝම. ඒතර මොකක්ද මේ වෙනස? අපේ අභ්‍යන්තරයේ වෙනසක්දී මොකක්ද වෙන්නේ? ප්‍රධාන වශයෙන් අපි ගොඩක් සැහැල්ලු වෙනවා. ප්‍රීතියටපත් වෙනවා. අපි සැහැල්ලු වෙන්න ප්‍රීතියටපත් වෙන්න ස්ථාවර භාවයටපත් වෙන්න ස්ථාවර භාවයට පත් මොකද වෙන්නේ? අපේ හිතේ සැහැල්ලුව වර්ධනය වෙන්න වටා පිටාවේ ඉන්න අයට එහෙම නැත්නම් මනුෂ්‍ය අමනුෂ්‍ය සත්ත්ව දේව හැමෝටම ඒ සැහැල්ලුවෙන් ඉන්න චරිතයක සැහැල්ලුවෙන් ඉන්න කෙනෙකුට ලං වෙන්න පහසුයි. සැහැල්ලුවෙන් ඉන්න කෙනෙකුට උදව් කරන්න පහසුයි. ඒ නිසා අපි මේ ගුණාංග වර්ධනය කරනකොට ගුණාංග පුරුදු කරනකොට අපි නොදැනුවත්ව අපි බලෙන් කරන එකක් නෙමෙයි. දන්නේ නැතුව බොහොම සැහැල්ලු භාවයටපත් වෙනවා. ඒකයි බොහෝ අය කියන්නේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ ඉගෙන ගන්න අපි තව සැහැල්ලු වෙනවා. ධර්මයේ දියුණු කරන්න අපි ගොඩාක් සැහැල්ලු භාවයට, ස්ථාවර භාවයට, ශක්තිමත් භාවයටපත් වෙනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ ඇත්තටම අපිට. අපේ ජීවිතේ අපිට අවශ්‍ය කරන ප්‍රධානම සාධකයක් තමයි මේ ශක්තිමත් භාවය ධර්මයෙන් තුලින් දියුණු කරගන්න. මේක හැමෝටම කරන්න පුළුවන් කාරණයක්. වෙන දෙයක් ඕනේ නැහැ. දැන් මේ කතා කරා වගේ නේද? සිල්පද ටික හරියට රැක්කොත් ඒ සීලයේ දෛනිකව සම්මර්ෂණය කරොත් දෙකක් කරනවා. ගොඩක් වෙලාවට සිල් රැක්කට විතරක් මදි. අපි සීලයේ දෛනිකව සම්මර්ෂණය කරන්නේ. සිල් රැකලා සීලයේ දෛනිකව සම්මර්ෂණය කරන්න ඕනේ. දෛනිකව සීලයේ සම්මර්ෂණය කරනකොට මොකද වෙන්නේ? මම මේ වගේ සීලයක් රකින කෙනෙක් නේ කියන සතුට Tamanට ඇති වෙනවා. අන්නේ සතුට තමයි අපිව තව ධර්ම මාර්ගයේ මේ ප්‍රතිපත්ති පුරන්න අපි ඉස්සරහට අරන් යන්නේ. එතකොට එහෙම ඒ සතුටත් එක්ක දැන් අපිට ඒ වගේ සීලයක් හරහා ධර්මයක් හරහා සතුටක් ආවොත් අපිට වැරදි කරන්න හිතෙනවද? අපිට වැරදි කරන්න හිතෙන්නේ නැහැ. එහෙම සතුටක් ආවොත් අපිට වැරද්දක් කරන්න හිතෙන්නේ නැහැ නේද? සතුටක් නේ හිතේ වැරද්ද කරාම සතුට නැතු වෙනවා. ඒව සතුටක් ආවොත් අපිට අල්ප මාත්‍ර වූ වැරද්දක් කරන්න හිතනවද? නැහැ. ඇයි? අල්ප මාත්‍ර වූ වැරද්දක් කරොත් ඒ අපේ සතුට නැති වෙනවා. එහෙනම් සතුට කියන එක නේද? අපේ සතුට කියන එක ඇති වෙන්න නම් සතුට කියන එක හොඳින් තියෙන්න නම් අපි පුරණ ප්‍රතිපත්තිය හොඳින් තියෙන්න. ඒ නිසා මොකද කරන්නේ? ඇත්තටම මේක
මුලින් පටන් අරන් උනන්දුවෙන් හරියට කරොත් ඉබේම අල්ප මාත්‍ර වූ අකුසල්වත් නොකරන මට්ටමට අපේ හිත පත් වෙනවා. ස්ථාවර භාවයට පත් වෙනවා. අපි ශක්තිමත් භාවයට පත් වෙනවා. ඇත්තටම ඒක තමයි ධම වඩන කෙනෙක්ගේ තියෙන ලක්ෂණය. ධම වඩනකොට කෙනෙක් ඒ ධමත් එක්ක ඒ කෙනාගේ ලොකු පරිවර්තනයක් වෙනවා. ඒකයි බුදුන් වහන්සේ දේශනා කළේ. ගෞරවණීයෝ මේ ශාසනය රකින්න කෙනෙක් නම් ශාසනයේ ඉන්න කෙනෙක් නම් ඒ කෙනා මේ ප්‍රතිපත්ති මාර්ගය පූර්ණේ කරන්න ඕනේ. මේ විදිහට සීලය හොඳින් රැකලා ධර්මය හොඳින් ඉගෙනගෙන ආචාරගෝචර භාවයෙන් යුක්තව නේද? යහපත් වචන සහිතව නේද? හිටියොත් යාට දික්ත ධම්ම සුඛ විහරණය ලැබෙනවා. අතරම අපි හිතමුකෝ අපේ මට්ටම ඊට වඩා අඩුයි කියලා. දික්ත ධම්ම සුඛ විහරණය කියලා කියනකොට ධ්‍යාන විතරක් නෙමෙයි මෙහා තියෙන සැනසීමත් අයිති වෙනවා. මම කලින් කිව්වාගේ මානසික සැනසීම වෙන්න පුළුවන්. මිත්‍රාදීන් යාළුවාදීන් අය උපකාර කරනවා, සමාජයේ උපකාර කරනවා, සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා පුළුවන්, විශාරද භාවයට පත් වෙනවා පුළුවන් නේද? විශාල හේතු ගණනාවක් වෙන්න පුළුවන්. එහෙනම් ධර්මයේ හැසිරීමේ විපාකේ එහෙම නෙමෙයි මෙතනම ලැබෙනවා. පින් කරනවාට පිනේ අපි ගොඩක් වෙලාවට පින් කරලා බලාපොරොත්තු වෙනවානේ විපාකයේ තව ලෝකයක ලැබෙයි, අරේ ලැබෙයි, මෙහෙ ලැබෙයි කියලා. ඊට වඩා මෙතනදිම විපාක ලැබෙන්න හේතු වාසනා වෙනවා හරියට ධර්මයේ පුරුදු කරොත්. ඒ නිසා මේ කාරණා හොඳින් මතක තියාගන්න. මේ විදිහට